මේ අද දිනේදී සිදු කරන කටින පින්කම සඳහා උන්වහන්සේ ගෞරවනීය ආරාධනයක් සිදු කරන්නට යෙදුණා. වෙරෝනා මහා විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ලුකහානන් වහන්සේගේ ආරාධනාව අහක දාන්නට නොහැකි නිසා උන්වහන්සේට මොනතරම් කාර්ය බහුලත්වයක් තිබුණත් උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරමින් මේ පින්කම සාර්ථක කරගන්න සඵල කරගන්න උන්වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඉතින් විහාරස්ථානයේ මගේ සතර පෙරුවේ දායක දායිකාවන්ගේ යුතුයකම වන්නේ උන්වහන්සේ පළමු කොටම පිළිගැනීමයි. ඒ නිසා මේ ස්ථානයේට අපගේ ආරාධනාව පිළි අරගෙන වැඩම කරන්නට යෙදුන වෙරෝනා මහා විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික අපේ සහෝදර කල්යාණ මිත්‍ර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ ගෞරවනීය ලෝකාන්තරන් වහන්සේ වෙනුවෙන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සතර පෙරුවේ දායක දායිකාවන් වෙනුවෙන් අද පින්කමේ දායකත්වයේ දරන අපේ නිරෝසා නෝනා මහත්මිය එවැගේම රජිත් මහත්මයා පවුලේ සියලු දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූර්වක උන්වහන්සේ පිළිගනු ලබනවා. ඒ වගේම උන්වහන්සේ සිදු කරන ලබන ජාතික ආගමික සමාජීය කටයුතු වඩාත් හොඳින් ඉෂ්ට සිද්ධ කර ගන්නට මේ පින හේතු වාසනා කරගෙන උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ දරන අපේ නිරෝෂා නෝනා මහත්මිය ඒ වගේම රජිත් මහත්මයා මේ පින්කමේ විශේෂ අරමුණ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුනි රුහාරා විජේසිංහ දියණියගේ දෙවෙනි උපන්දිනය වෙනුවෙන් දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්න. අද මේ පින්කමට සාර්ථක කරගන්න එතුමිය විශේෂ උත්සාහයක් දරුවා. ඒ වගේම විශාල පිරිසකට ආරාධනා කරන්න යෙදුණා. ඒ වගේම ඒ වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සූදානම් වෙන්න යෙදුණා. නමුත් අපිට ස්වභාව ධර්මයේ දින දේවල් අහක දාන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඊයේ මා සමග කතා කරගනිමින් මේ කටයුතු ඉතාමත් චාම්ම සිද්ධ කරගන්නට එතුමිය සියලු කටයුතු හදිසියේ නමුත් නැවත සංවිධානය කරන්න යෙදුණා. ඉතින් ඒ දියණියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ඉතා හොඳ දහම් කරුණු රාශියකින් ඔබගේ දහම් දැනුම වර්ධනය කරගන්නට වර්ධනය කර දෙන්නට කියන ආරාධනාව සිද්ධ කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනය සිද්ධ කරනවා. හොඳයි තෙවරක් নমස්කාරය කියලා පන්සිල් සමාදන් වෙන සූදානම් වෙනවා. নমස්කාරය. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ
Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinnādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchāchārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramiraya Macchapama Dattana Veramani Sikkhapadang Samadhiyami Tisaranena Saddhim Panchasilang Dhammang Sadukang Surakkitang Katva Appamādena sampādē tabbang Sadhu සියලු දෙනාම එකට කියමු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ 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 බුද්ධං වන්දේ 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 ධම්මං වන්දේ 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 සංඝං වන්දේ 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 බෝධිං වන්දේ සාදු සාදු සියලු දෙනාම එකට
තිලෝගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධයන් සිහිපත් කරගෙන ඒ බුද්ධ ඥානයන් සිහිපත් කරගෙන ආර්ය මහා සංඝරත්නය සිහිපත් කරගෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට මාගේ নমස්කාරය වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන බුද්ධ පූජාව පැවැත්වීම සඳහා සියලු දෙනාම එකට බුද්ධ වන්දනාව සිද්ධ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සම්බං ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယං ච අනිම්මිසං තතියං සංකමනං සිට්ඨං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින් දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනිසේවිතං ඉන්දනීල වන්නපත්ත සේත කන්ද භාසුරං
සත්තු නෙත්ත පංකජාහි පූජිතංග සාතදං අග්ග බෝධි නාමවාම දේව රුක්ක සන්නිබං තං විසාල බෝධිපාද පන්නමාමි සම්වදා. සාදු සාදු. මා කිව්වට පසු කියවන්න. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරාසබං මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. සියලු කෙලෙස් සතුරන් නැති කලසේක. රාසින්වත් පව් නොකලසේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියලු පූජාවන් උදෙසා සුදුසු වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුද්ධ ගුණයට අනන්ත වූ බුද්ධ ඥානයට අප විසින් පිළියෙල කළා වූ මෙම ගිලන් පස සහිත වූ බුද්ධ පූජාව පූජා කරමි. පූජාම වේවා බුදුරජාණන් වහන්සේගේ අවශේෂ වූ සියලු ධාතුන් වහන්සේලා උදෙසා අප විසින් පිළියෙල කළා වූ මෙම ගිලන් පස සහිත වූ බුද්ධ පූජාව පූජා කරමි. පූජාම වේවා මහනුවර වැඩ සිටින්නා වූ දළදා වහන්සේ උදෙසා මෙම සියලු පූජාවෝ පූජා කරමි. පූජාම වේවා දඹදිව වැඩ සිටින්නා වූ ජයශ්‍රී මහා බෝධි රාජයාණන්
වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මෙම ගිලන් පස සහිත වූ බුද්ධ පූජාව පූජා කරමි පූජාම වේවා අනුරාධපුර වැඩ සිටින්නා වූ ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මෙම ගිලන් පස සහිත වූ බුද්ධ පූජාව පූජා කරමි පූජාම වේවා අප වෙහෙරෙහි වැඩ සිටින්නා වූ බෝධීන් වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මෙම ගිලන් පස සහිත වූ බුද්ධ පූජාව පූජා කරමි පූජාම වේවා බුද්ධං සරණින් සරණ ලැබේවා ධම්මං සරණින් සරණ ලැබේවා සංඝං සරණින් සරණ ලැබේවා මේ තුන් සරණින් දුක් දුරු වේවා බුද්ධං සරණින් සරණ ලැබේවා ධම්මං සරණින් සරණ ලැබේවා සංඝං සරණින් සරණ ලැබේවා මේ තුන් සරණින් බය දුරු වේවා බුද්ධං සරණින් සරණ ලැබේවා ධම්මං සරණින් සරණ ලැබේවා සංඝං සරණින් සරණ ලැබේවා මේ තුන් සරණින් සිත සැලසේවා සියලු දෙනාම එකට ගාථා කියමු ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා
තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමුන් සුගන්ධිකාය වදනං අනන්ත ගුණගං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුමතං තසින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ බේසච්ඡං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්ති සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං
කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මානුසිකාච සම්පත්ති දේවලෝකේච ආරති යාච නිබ්බාන සම්පත්ති සබ්බමේතේන ලබ්බති තීති සාදු ගරු කටයුතු ඉතාලියේ ප්‍රධාන සංඝනායක පිරින්ති සමාධි විහාරයේ ඒ වගේම ලූකා සමාධි විහාරයේ විහාරාධිපති නන්දසිරි නායක මාහිමිපාණන් වහන්සේ මෙතන මේ වෙලාවේ නොසිටියත් අපි උන්වහන්සේ ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාව තුලදී සිහිපත් කරමින් ඒ විහාරයන්හි කටයුතු කරන විහාරාධිකාරී ලංකාතිලකේ අලිය ධම්ම සහෝදර ස්වාමින් වහන්සේ ඇතුළු පැමිණ වඩාලා තියෙන සියලුම ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි අද මේ ලෝකා විහාරයේ කටින පින්කමේ ආරම්භක දවස කියන්නේ චීවරය පූජා කරන්න දවස් දෙකක් අපි සාමාන්‍යයෙන් යොදා ගන්නවා ඒකේ පළවෙනි රාත්‍රිය නැත්තම් කටින පින්කම චීවර මේ වස් පින්කම අපි ආරම්භ කළේ මීට මාස 3කටත් කලින් ඉඳලා
එදා ඉඳලම මේ කටින පින්කම එක හා සමානම පින්කමක් ඉවර වෙනකම්. නිසා අද සහ හෙට නෙමෙයි එහෙම නැත්නම් මේ චීවරයට අත ගැසීමවත් ඒවා නෙමෙයි මේ එහෙම නැතුව මාස 3කට කලින් අපි ආරම්භ කළා එදා පින් අඩුයි අර දවස්වල අපි මොනවද කළේ මල් පූජා කරා ඒ වගේ පින් අඩුයි මේ චීවරයට අත ගහපුවාම තමයි මේකේ තියෙන ලොකුම ආනිසංශය එහෙම දෙයක් නැහැ මං හිතන්නේ මේ ලූකා සමාධි විහාරයේ ඇතුළු ගොඩක් දෙනෙක් මේ දවස්වල හැම තැනම කටින පින්කම් සිදු වෙනවා. ඉතින් ගොඩක් අන්තර්ජාලය හරහා අද සම්බන්ධ වෙනවා. ගොඩක් දෙනෙකුට මේ පන්සලට අද සුළු පිරිසක් ඇවිල්ලා තියෙන්නේ. සහභාගී වෙලා තියෙන හේතුව අපි හැම කෙනෙක්ම දන්නවා. මේ කොරෝනා වසංගතයත් මූලික කරගෙන දැන් මේකේ අහන බලන දකින මේ නගරෙ වෙන්න පුළුවන් තව නගරවල වෙන්න පුළුවන් මේ කාලය පුරාම ලංකාවේ බොහෝ දුරට තේරවාදී රටවල් වල මේ කාලේ තමයි මේ වස්පින්කම එහෙම නැත්නම් මේ චීවරය පූජා කරන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ නිසා සමහරක් අය මේ තියෙන தත්ත්වෙත් එක්ක මේ දුක් වෙන්න පුළුවන් අනේ අද අපේ පන්සලේ මේ ධර්ම දේශනාවක් පවත්වනවා මල් පූජාව පවත්වනවා අපිට සහභාගී වෙන්න බැරි වුණානි කියලා එක එක සිතුවිලි පහල කරගන්න පුළුවන්. මම ආරම්භයේදීම සඳහන් කරනවා මේක දකින ඇහෙන මේට සහභාගී වෙන මේ පින්කම ඔබ මේ තියෙන තාක්ෂණය අනුව අන්තර්ජාලය හරහා හරි දැකලා අහලා සාදුකාරයක් දුන්නොත් ඒත් එක හා සමාන මේ ආපු කෙනෙකුට වඩා පින්දාම් කරගන්න පුළුවන් හරියට කරොත් කොහෙන්දලාද ඉන්න තැනක ඉඳලා ඒ වැඩ කරන gedara වෙන්න පුළුවන් නේද සමහරවිට ලෙඩි බලා ගන්න පුළුවන් සිඤ්ඤෝරා කෙනෙක් බලාගෙන දැන් සිඤ්ඤෝරා කෙනෙකුගේ කැතකුණු අත ගන්නවා වෙන්න පුළුවන් එතන ඉඳලා අනේ අපේ පන්සලේ මේ අද මේ කටින පින්කමක් සිද්ධ කරනවා කියලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන සාදුකාරයක් දෙන්න. එක හා සමානව පින්දහම් ලැබෙනවා. ඒ තරම් ආශ්චර්යමත් පින්කමක් මේක. ඒ පින්කම තමයි අපි මේ ආරම්භ කරන්න යන්නේ. ඒ පින්කමට අපි ගතින් නෙමේ සහභාගී වෙන්න ඕන කොහෙන්ද? සිතින්. ඉතින් මම අද මේ පින්කම නිමිති කරගෙන අපි පින්දහම් කරන්න ඕනේ භික්ෂුවත් පින්දහම් කරගන්න ඕනේ ගියා පින්දහම් කරගන්න ඕනේ ඒ නිසා මම බොහොම ඕමනාවෙන් ඔබලාට මේ ධර්ම කාරණා ටික පැහැදිලි කරලා දෙනවා ආරාධනාව පිට වැඩම කරලා අපි එක්කෙනෙක් හිටියත් දෙන්නෙක් හිටියත් තුන්දෙනෙක් හිටියත් මිනිස්සු නෙමෙයි වැදගත් වෙන්නේ අපි අපේ පින්දහම් අපි උලක හිටියත් පිලක හිටියත් ඇලක හිටියත් වලක හිටියත් අපි සිදු කරගන්න ඕනේ එන්න මේකට ප්‍රධාන වෙන්නේ මොකද්ද සිත ප්‍රදාන වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙන 84000ක් ධර්මස්කන්ධය. දැන් මේ තාක්ෂණයේ තියෙන මේ ළමයි ඕනේ කෙනෙකුට දැන් ගාපු ගමන් 84000 ධර්මස්කන්ධය මොනවද කියලා ඉන්ටර්නෙට් එකේ හොයන තැන එනවා ඔක්කොම එළියට. නේද? ඉස්සරනේ අපි ඕක දන්නේ නැතුව හිටියේ. නේද? ඕක කොහෙද තියෙන්නේ? සමහරලාට පන්සලේ වෙන්න පුළුවන්, පන්සලේ පොත්වල වෙන්න පුළුවන්. මේ 84000ම ධර්මස්කන්ධයේ සම්පූර්ණයෙන්ම කියවෙන්නේ මොකක් ගැනද? අවසානයේට අපි කතා කරලා බැලුවොත් මොකක් හදාගන්න එක ගැනද කියන්නේ? සිත හදාගන්න එක. 84000ක් ධර්මස්කන්ධයේම අවසානයේට එන්නේ මොකක් ගැනද? සිත ගැන. සිත තියෙනවා කියලා තේරෙනවද? සිත තියෙනවා කියලා තේරෙන්න ඕන. අහන්නේ බලන්නේ දකින්නේ කතා කරන්නේ ඇවිදින්නේ වැඩ කරන්නේ ඉගෙන ගන්නේ මොකෙන්ද? සිතෙන් නේද? ඒ නිසා සිත සම්පූර්ණ නම් සිත ශක්තිමත් කරගන්න හැටි තමයි පූර්ණ විග්‍රහයක් කරන්නේ සිත ශක්තිමත් කරගෙන දුර ගමනක් යන හැටි නේද? එනිසා අපි හොයන්නේ මොකක්ද ඇත්තටම මේ පින්දහම් කරලා මේ පන්සල් හදාගෙන භාවනා කරනවා දාන දෙනවා සිල් රකින්නවා මේ හැම දෙයකින්ම කරන්නේ මොකද්ද? ඒ සිත හදාගන්න එක. ඒකට වැඩපිළිවෙලක් දේශනා කරලා තියෙනවා. මොකද්ද මේ හිත හදාගත්තාම හිත හරියට සකස් කරගත්තාම ඒකට මාර්ගයක් කියලා දීලා තියෙනවා අපිට.
ඒ මාර්ගේ හරියට ගමන් කරපුවාම ඒ ඉදිරියටම ගියාම අපිට පරම නිෂ්ඨාව හම්බ වෙනවා. මොකද්ද? නිවන කියන එක. මේ මිනිස්සු මේ පන්සල් හදාගෙන දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. මේ හැම දෙයකින්ම වෙන්න ඕන මොකද්ද? පරම නිෂ්ඨාවට ලං වෙන එකයි. පරම නිෂ්ඨාවෙන් ඈත් වෙන එක නෙමෙයි. සමහර අය දන් දෙනවා මොකක් කරන්නද? දානි දීලා ඉවර වෙනකොට පරම නිෂ්ඨාවෙන් ගොඩාක් දුර යනවා. දැන් අපි මේ සමාජය ආශ්‍රය කරනකොට හොඳට දැනෙලා ඇති. දානි දුන්නයින් පස්සේ නිවනට ලං වෙනව නෙමෙයි මොකද්ද වෙන්නේ? නිවනට දුර වෙනවා. නිවනට දුර කරන්නේ කවුද? සිත දුර කරන්නේ. එනකොට අද හොඳට අවබෝධ කරගන්න මේ ස්වාමින් වහන්සේ ඇවිල්ලා දේශනාවක් පැවැත්වුවා. මොකද්ද? මේ දේශනාව මම ගොඩක් වෙලා මේ ධර්ම දේශනාවක ආනිසංස කියන්නේ නැහැ. හොඳටම දන්නවා, අහලා තියෙනවා. අපි ඒ කාලෙත් අරගෙන ධර්ම දේශනාව පවත්වමු. පින්වතුනි දානයක් දීලා පින්කමක් සිද්ධ කරලා මේ අපි මේ පන්සලේ කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පින්කම අද මේ සිද්ධ කරන්න යන්නේ. බුදුදහමේ තියෙන ශ්‍රේෂ්ඨම පින්කම මොකද්ද? අංක 1 මොකද්ද? කටින චීවර පූජාව. කටින චීවර පූජාවේ නම් දැන් අපි හැමෝම සහභාගී වෙලා මොකක් කරන්නද? ඒ උතුම් පින්කම කරන්න. එහෙනම් උතුම් විදියට ධර්මයක් ශ්‍රවණය කරන්න. එතකොට අපි හැම කෙනාම සිතා ගන්න ඕන මොකද්ද? අපි මේ දාන සීල භාවනා මේ 84000ක් ධර්මස්කන්ධයම කොටස් තුනකට බෙදුවොත් ඕකේ විග්‍රහ වෙන්නේ මොනවද? දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ගැන තමයි විග්‍රහ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලින් දේශනා කළා තියෙනවා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්. එතකොට මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අපි සිදු කර ගන්නකොට අරමුණක් තියෙන්න ඕනේ. මොකක්ද අරමුණ? හැම වෙලාවෙම අපි ලං වෙන්න ඕන කොහාටද? නිවනට ලං වෙන විදිය තමයි ඔය හැම එකකින්ම කියලා තියෙන්නේ. ඉතින් බැලුව බැල්මට අපි නිවනට ලං වෙනවට නිවනට දුර වෙනවද කියලා තමයි බැලුව බැල්මට. අපිට කාගෙන්වත් වැඩක් නැහැ. ඇයි හේතුව? අත්ත දීපා විරත අත්ත සරණ අනඤ්‍ය සරණ. දැන් අපි මේ අපිට නෑදෑයෝ ඉන්නවා, අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, දරුවෝ ඉන්නවා, කොච්චර ප්‍රාර්ථනා තියනවද ඉතින් කොච්චර බැඳීම් තියනවද? කොච්චර බැඳීම් තියනවද? මේ බැඳීම් එකක්වත් අපි ඔය යන ගමනට සාර්ථක කරන්න ලැබුණු බැඳීම් නෙමේ. තව අපි නිවනට මොනවා කරන්නද? දුර කරන්න බැඳුණු බැඳීම් මේ සියල්ල. ඒක තේරෙනවා යම් කිසි දවසක. ඒක දැන් නෙමෙයි තේරෙන්නේ. දැන් තේරෙන්න පුළුවන් මේක අපි දේශනා කරන ගමන් ඇත්ත කියලා හිතෙන්න පුළුවන්. මේක දවස් 7න් මේ අවුරුදු 7න් තේරිච්ච අය ඕනේ තරම් හිටියා. ඒ අය අවුරුදු 7න් තේරෙන්නේ කොහොමද? පෙර සසරේ පින්දහම් කරලා කුසල් දහම් වැඩපු අයට බාල කාලෙදි තේරුණා මේක. දැන් මේ බුද්ධ ධර්මයේ ඒ කාලේ විතර නෙමෙයි. දැන් ඔය සමහර ඔය මේ දැන් අන්තර්ජාලයේ තියෙන දේවල් ළමයින් පුංචි ළමයි අවුරුදු 7 8 ළමයි ලෝකේ නිත්‍යතාවය අනිත්‍යතාවය පැහැදිලි කරනවානේ ලස්සනට. අපිට තර්ක කරන්න පුළුවන් මේ ළමයෙකුට උගන්වලාද මේක? නිකන් හිතලා බලන්න. අර මම දැකලා දෙනවා සමහර පුංචි ළමයි මේවා හදලා බොරු වීඩියෝ දාන්න බෑ එහෙම. එතකොට ඉස්සර අපිට තිබුණා මේ අවුරුදු 7 කෙනෙකුට කොහොමද මේව තේරෙන්නේ? අපූර්වට තේරෙනවා. ඒ කොහොමද? පෙර සසරේ අපි පුහුණු කරගෙන ආපු හැටි. පෙර සසරේ අපි පුහුණු කරගෙන එන හැටි. ඒ නිසා මේ අවස්ථාව තුළදී ඇත්තෝ කල්පනා කරන්න අපි මේ උතුම් පින්කම අස්සන්ට කරගන්න අපි මේ තියෙන தත්ත්වෙත් එක්ක සිත සමයි සකස් කරගන්න ඕනේ. කිසිම කෙනෙක් සිතින් වැටෙන්න හොඳ නැහැ. මේ පින්කම විතරක් නෙමේ ජීවිතේ කොතනකදී වුණත් අපි සිතෙන් වැටෙන්න හොඳ නැහැ. සිතෙන් වැටෙනවා කියන්නේ අපි පරාජය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? පරදිනවා කියලා කියන්නේ. කයින් නෙමෙයි පරදින්නේ මිනිස්සු මොකෙන්ද? සිතෙන් පරදින්නේ. මහා මිනිස්සු සමහර ක්‍රීඩා වලින් පරදිනවා. කයින්ද පරදුනේ සිතෙන්ද පරදින්නේ. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම පරාජය වෙන්නේ මොකෙන්ද? සිතෙන්.
නිසා දිනන්නෙත් මොකෙන්ද? සිතෙන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා එනම් මොකද්ද? දිනන විදියයි පරදින විදියයි. සාමාන්‍ය මිනිස්සු දිනන විදිය කියලා හිතපුවාම මොකද්ද හිතන විවිධ දිනීම් තියෙනවානේ. ඒ හැම දිනීමක්ම සාමාන්‍ය මිනිස්සු හිතන විදියට මොනවද ඒවා? ලෞකිකයි. ඒ කියලා කියන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙච්ච දේ නොලැබුණාම අපි මානසිකව කඩාගෙන වැටෙනවා. හැම කලකිරීමකටම හැම වේදනාවකටම හැම දුකකටම හේතුව කයින් වැටීම නෙමෙයි. සිතෙන් වැටෙන. සිතෙන් පරාජය වීම. ඇයි අපි සිතෙන් පරාජය වෙන්නේ ඇත්තටම? අපේ සිත දියුණු. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කරලා දෙන්නේ? මේ ස්වාසූ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා මොකද්ද? පරදින හැටිද උගන්වලා තියෙන්නේ, දිනන හැටිද උගන්වලා තියෙන්නේ. හැබැයි ලෞකිකව අපි හැමදාම මේ හිතන විදියට හිතුවොත් තව සසරේ කල්ප ගණනාවක් ඉපදුනත් දිනනවද පරදිනවද? දිනනවද පරදිනවද? මේ අපි කොච්චර කරත් ලෞකිකව අපි හැමදාම මේ බැඳීම් එක්ක අපි ගත කරොත් සසරේ කවදාකවත් අපිට දිනන්න බෑ. හේතුව දැන් බුදුරජාණන් වහන්සේලා ගොඩාක් පාස් කරගෙන අපි ඇවිල්ලා තිනවා. දැන් මෙතනක් තිනවා 28 බුදුරජාණන් වහන්සේලා. නේද? මේ දැන් අපි මේ පූජාව තියෙනකොට මෙතන බුදුවරු 28 දෙනෙක් ඉන්නවා මෙතන. තන්නංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ එනකම්ම 28 දෙනෙක් බුදුරජාණන් වහන්සේලා ඉන්නවා. නේද? දැන් ඔය සමහර බණ කතා කියනකොට දැන් මේ අපි මේ කටින පින්කම සිද්ධ කරනකොට මේ කටින පින්කමේ ආනිසංස ලැබලා සමහර ස්වාමීන් වහන්සේලා රහත් වුණා. සමහර ගිහියෝ රහත් වුණා. එතකොට මේ රහත් වුණු ගිහියෝ රහත් වුණේ කොහොමද කියලා කියනවා. රහත් වුණු පැවිදි අය කොහොමද පැවිදි රහත් වුණේ කියලා කියනවා. මම පෙර දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ රහත් විච්ච රහතන් භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා රහත් වුණේ කොහොමද කියලා කියවෙනවා. දැන් ඊට සමාල්ලාට ධර්ම දේශනා පවත්වනකොට අඥානිසංස ධර්ම දේශනාවෙන් පවත්වනකොට කියවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ඒ රහත් වුණේ කොහොමද කියලා. එතකොට කියනවා මම කල්ප ගණනාවකට කලින් විපස්සී බුදුහාමුදුරන්ට එහෙම නැත්නම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පින්දහමක් කළා. රහතන් වහන්සේලාට මෙන්න මෙහෙම දානයක් දුන්නා. මෙන්න මෙහෙම දුකක් ඉවසුවා. ඒකේ ආනිසංසෙන් තමයි මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදු වුණේ කියලා කියනවා. රහත් වුණේ කියලා කියනවා. එතකොට අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔය කියනකොට අපි මේ බුදුරජාණන් වහන්සේලා 28 දෙනාගේම කාලේ කොහේ ඉඳන්ද? නිකන් හිතන්න. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේලා 28 ගේම කාලේ අපි කොහේ හරි ඉඳ නැතුව ඇද්ද? ඉන්න ඇතිද මොකද්ද කියන්නේ මේ බුදුදහම අපි විශ්වාස කරනවා නම් ඉන්න ඕනේ. එහෙනම් කොහෙද අපි මේ බුදුරජාණන් වහන්සේලා? මොකද 31 තලයක් තියෙනවා. ඒ 31 තලේ කොහේ හරි අපි ඉන්න ඕනේ. ගොඩාක් උඩ බ්‍රහ්ම ලෝකවල එමි කියනනම් අපි සමාල්ලාට ආය ආපහු එන්නේ නැහැ. නේද? අපි ඉඳලාම තියන්නේ කොහෙද එනම්? ඇත්තටම හිතන්න. අපි ඉඳලා තියන්නේ කොහෙද? සෝවාන් වෙලා හිටිය කියන්නත් බෑ. සෝවාන් වෙලා හිටියොත් බව 7ක් විතර තමයි අපිට මනුස්ස ලෝකවලට එන්නේ. දැන් බව 7කට වැඩි වෙන්න බෑ ඇත්තටම. නේ? එහෙනම් සකු르දාගාමී වුණොත් අනාගාමී වුණොත් එන්නේ නෑ නැවත. මේ සසර ඉවර වෙනවා. මේ මම බුදුදහම විග්‍රහ කරන්නේ සූත්‍රවල තියෙන මේ බුදුදහම ඔබට තේරෙන විදිය. එන්න බෑ. හැබැයි තාවතින්සිය යාමයේ තුසිතේ නිම්මානති පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝක 6 හිටියොත් එන්න පුළුවන්ද බැරිද? ආපහු එන්න පුළුවන් එක්කෝ මනුෂ්‍ය ලෝකවල. නමුත් සමහර තැන්වල බුදුදහම විග්‍රහ කරනවා වැඩියෙන් දිව්‍ය ලෝකයේ සැප ඉවරිච්ච ගමන් කොහාටද වැටෙන්නේ? මනුෂ්‍ය ලෝකෙටත් නෙමෙයි වැටෙන්නේ. කොහාටද? ආයේ ඊටත් වඩා සතර පායට වැටෙන්න බලයි. පින කරලා ඉවරුනම් පස්සේ දැන් සමහරක් අය හොඳ ලස්සනට පින්දහම් කරනවා. ඒකේ ආනිසංසය හැබැයි හිත කොහොමද? ලස්සන මල් පූජා කරනවා. හිත මල් වගේම ලස්සන.
ලස්සන නෙළුම් මල් පූජා කරනවා. නෙළුම් මල් වගේම හිත ලස්සනද? මල් වට්ටිය ලස්සනයි. මල් ලක්ෂයක් කියනවා මම නෙළුම් මල් ලක්ෂයක්. නෙළුම් මල් ලක්ෂයට හරියන්න ඒ පිනට හරියන්න උපදිනව කොහෙද? අර කියන තැනක උපදිනවා දිව්‍ය ලෝකේ. හැබැයි හිත මම මේ නෙළුම් මල් ලක්ෂේ පූජා කරලා අර උපාසකම්මට හොඳ මේව එකක් හිතට දැනෙන්න මම කරනවා. හැබැයි අර නෙළුම් මල් ලක්ෂේ ආනිසංසයට දිව්‍ය ලෝකවල ඉපදුනා. ඒක විමුක්ති ගමන් එනනම් මනුස්ස ලෝකෙද වැටෙන්න ඕන අර චේතනාවට කොහාටද වැටෙන්න ඕන? සතර පායට වැටෙන්න ඕන. ඒ තරම් සිත අපිරිසිදුයි. මහා යක්ෂ මිනිස්සුන්ට පුළුවන් මල් වට්ටි පූජා කරන්න බැරිද? මහා දාමරිකයන්ට පුළුවන් ලස්සන පින්දාම් කරන්න බැරිද? හොර දේශපාලුවන්ට පුළුවන් මොනවා කරන්නද? පන්සල් වල මේ කාලේ හොර දේශපාලඥයෝ කටන පින්කම් කරන්නේ ඒ ඉස්සරහා පුටුවල ගිහිල්ලා ඉස්සරහා පැදුරු වල ඉඳගෙන අරමුණ මොකද්ද? කෝටි ගාණක් අහිංසක මිනිස්සු අසරණ කරනවා. ඡන්දය අරගෙන මේ කාලේ පන්සල් වලට රිංගලා බොරු පොරොන්දු දීලා ඔය මිනිස්සු කොහාටද යන්න ඕන? ඒ මිනිස්සු ඉන්නකොටම මිනිස්සු කොච්චර සාප කරනවද? කොහෙද යන්න ඕන? එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුද පින්කම කරන්නේ? කවුද පින්කමට සහභාගී වෙන්නේ? කවුද මේ දානේ හරියට දෙන්නේ? කවුද දන්නේ? මං අද දේශනා කරන්නේ පින්වතුනි මේ අහන සියලු දෙනාට මේ කටින පින්කම දවසේ අසරිමත් ධර්ම දේශනාවක්. එතෙන්ට අපි වැටෙන්න හොඳ නැහැ. එතෙන්ට අපි වැටෙන්න හොඳ නැහැ. එතකොට මේ හැම දෙයක්ම ලස්සනට කරනවා. හැබැයි සිත ඒ තරම්ම පිරිසුදු නැහැ. ඒ තරම්ම අවලස්සනයි. කාට හරි පේන්න අපිට සමහර අය ටෙලිෆෝන් කෝල් කරලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මට මෙහෙමයි මේ පින්කම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ. හැබැයි පින්කම ලස්සනයි සි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක මලක් පූජා කරපුවාම ඇති හරියට සිත පිරිසුදු කරා නම් එක මලක් පූජා කළයින් පස්සේ ඒ මලෙන් මෙලොව තියෙන උතුම්ම සැපත උතුම්ම නිවන ලබන්න පුළුවන් මල් ලක්ෂයකට වඩා. දුගියෝනේ තරම් ඉන්නවා. හොඳ තැන්වල ඉපදුනා නිවන් අවබෝධ කරගත්තා. හිටපු රජමාලිගාවේ රජුරවන්ට වඩා රජමාලිගාවල සේවක සේවිකාවෝ රජමාලිගාවේ හිටියේ කුමාර කුමාරිකාවන්ට කලින් දිව්‍ය ලෝකවල සැප සම්පත් වින්දා රජවරුන්ට කලින්. දුගියෝ දන් දුන්නා රාජමාලිගාවල දන් දෙනකොට සමහර දුගියෝ දැනගත්තා මට මේ වගේ දානයක් දෙන්න කවදාක්වත් බෑ. නමුත් සමහර දුගියෝ මොකද කළේ? ඒ ගෙදරට බත් කන්න යන දුගියෝ අර පාරේ වඩින ස්වාමින් වහන්සේලාට ඇඟිල්ල දික් කරලා දේශනා කර අත දික් කරලා ස්වාමින් වහන්සේ ඔය පැත්තෙන් ගියොත් ගොඩක් දුරයි දානෙට. මෙන්න මේ පාරෙන් වඩින්න මේ පාර ළඟයි. හැබැයි දානෙ දුන්නු රජුරවන්ට වඩා අර දුගියා ගිහිල්ලා දිව්‍ය ලෝකේ සැප සම්පatti භුක්ති විඳින්න. එතකොට මොනවද මේ දුගියා දුන්නේ? මොනවද මේ දුගියා හදාගත්තේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පූජා කරන පූජාවේ විශාලත්වය නෙමෙයි වැදගත් වෙන්නේ. කරන පින්කමේදී අබමල් අබ පියල්ලක් තරම් පුංචි දෙයක්. ඇත්තටම මේක අපි ඉගෙන ගන්න කාලේ උනත් මේක දේශනා කළයින් පස්සේ අපිට හරියටම හිතට වැටුනේ නැහැ. පුංචි දෙයක් වෙන්න පුළුවන්. නේද? ඇපල් ගෙඩියක් වෙන්න පුළුවන්, පළතුරු ගෙඩියක් වෙන්න පුළුවන්. ඒක Tamanට තියෙන දේ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන පූජා කරන එකයි තියෙන්නේ. දැන් අපි බලන්න හිතන්නකො මොකද්ද අපි කරන්නේ? අපි පින්කම ගැන සිත ගැනද හිතන්නේ මල් වට්ටිය ගැනද හිතන්නේ? ගොඩක්. අපි එකතු වෙලා සාකච්ඡා කරමු. මල් වට්ටිය ගැන. එතකොට අපි මේ වටපිටා බාහිර අලංකාර ගැනද හිතන්නේ අපේ සිත ගැනද හිතන්නේ? ඉතින් අරමුණු තියාගෙන කරන්නේ.
අරමුණ ඉවර වෙච්ච ගමන් දිව්‍ය ලෝකේ ඉඳලා කොහාටද වැටෙන්නේ එතකොට? ඒ නිසා අපි බොහෝ දුරට පින්වතුනි උතුම් ස්වභාවයට නෙමේ පින්කමෙන්පත් වෙන්නේ. අපි ඒව ඉවරිච්ච ගමන් ආපස්සට අපි වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ 28 බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි වැඩියෙන් ඉඳලා තියෙන්නේ කොහේ කියලාද හිතෙන්නේ නිකන්. අනිත් තැන්වල ඉපදුනා නම් අපි සෝවාන් වුණා නම් සකෘදාගාමි වුණා නම් අනාගාමි වුණා නම් අපි ඉස්සරහටම ඒකේ උගන්වන විග්‍රහයට අනුව මම ඒ විග්‍රහය දැන් කරන්න යන්නේ නැහැ. ඒවට අනුව අපි ඉස්සරහට යන්නේ ආපස්සට නැවත වැටෙන්නේ නැහැ අපි. ආපස්සට නැවත වැටෙන්නේ කොහෙටද? එක්කෝ මනුස්ස ලෝකේ ඉපදුනාම මනුස්ස ලෝකේ ඉපදිච්ච ගමන් අපි ආපස්සට පිරිහුණු ගමන් වැටෙන්න පුළුවන් කොහටද? සතර අපායට වැටෙන්න පුළුවන්. අවීචියට වැටෙන්න පුළුවන්. අර දිව්‍ය ලෝකේ හයේ ඉඳලා එහෙම ඉස්සරහට මේ යමක් නැහැ. නැත්තම් අපි එක්කෝ මනුස්ස ලෝකෙට වැටෙන්න ඕනේ තිරිසන්. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකවල උගන්වනවා සමහර බ්‍රහ්ම ලෝකවල ඉස්සරහට යනවා. හැබැයි එහෙනම් මේ බුදුරජාණන් වහන්සේලා පාස් කරගෙන ඇවිල්ලා දුර්ලභංච මනුස්සත්තං කියලා කියනවා අපි ලබලා තියෙන මොකද්ද? දුර්ලභ මනුෂ්‍යාත්මයක් ඔයත්තන්ට බණවල උගන්වනවා මේ මිනිසත් බව දුර්ලභයි කියලා. දැන් මම මේ ඇස ඇරුවේ කන ඇරුවේ මොකටද? අපි එහෙනම් මේ බුදුරජාණන් වහන්සේලාගේ කාලවල අපි වැඩියෙන් ඉඳලා තියෙන්නේ මේවා ඇහෙන දැනෙන තැන්වල නෙමෙයි. ඒකනේ මේ සසරේ අපි තවත් යන්නේ. මේවා දැනෙන ඇහෙන තැන්වල දකින්න තැන්වල අපි ඉපදුනා නම් වැටුණා නම් අපි තාම සසරේ යනවාද? එහෙනම් අපි ඉඳලා තියෙන්නේ කොහෙද? සසරේ. මේවා දැනෙන ඇහෙන විදියට හරියට කරගන්න තැන්වල නෙමෙයි අපි ඉඳලා. ඒකයි අපි මේ තව සංසාරය තුල ගමන් කරන්නේ. මේ බුදුදහමට අනුව අපි විග්‍රහ කරලා බලපුවාම අපි තාම දැන් මේ මනුස්ස ලෝකේ අපි ඇවිල්ලා තියෙනවා. මේ ඉන්න විදියට අපි නිකන් හිතලා බලමු. අපි ළඟ නිවන ළඟද දුරද වෙන්නේ මේ යන විදියට. බොහෝ මං එනම් පුද්ගලිකව දේශනා කරනවා මේ අද ධර්ම දේශනාවෙන්. අපි නිවන දුර කරගන්න නෙමෙයි ඕන මොකක් කරන්න? ළඟ කරන්න. නිවන දුර වෙන්නේ ඇයි ඇත්තට? නිවන කියන එක දැන් මේ කාගේ හෙව්වක් තියෙන්න ඕන. කොහෙද මේ ඇත්තටම නිවන කියන එක තියෙන්නේ? තමන් ළඟ. කොහරි ඈත පන්සලකට යනවා. උදේ පාන්දර සමහර උපාසකම්මල මොකද කරන්නේ? මට මේ ගමේ පන්සලේ නම් සිල් ගන්න බෑ. මට යන්න ඕනේ අර ඈත පන්සලක් තියෙන ඕකට තමයි මට යන්න ඕනේ කියලා කියනවා. මොකක් හොයාගෙන යන්නේ උපාසකම්ම? දැන් අපිට අපේ වයස ගානටත් අපි දැකලා තියෙන සමහර උපාසකම්මල ඈත පන්සල් හොයන දුක් විඳගෙන ගිහිලා සිල් ගන්නත් බෑ. මිනිස්සු පිරීලා. ඒ වගේ සිල් ගන්නත් බෑ. බණක් ඇහෙන්නෙත් නෑ. හරියට කියන්නෙත් නෑ. මහා ලොකු ස්වාමීන් වහන්සේලා කාර්යයෙන් ආව බැස්සා ටිකක් පැයක් විතර බණක් කිව්ව නෑ. අර පන්සල් යන්නේ නෑ. මොකක් හොයාගෙන මේ උපාසකම්මල යන්නේ ඇත්තටම? පරම නිස්තාව මොකද්ද? හොයනවා නම් හොයන්න ඕනේ, හොයාගෙන යන්න ඕනේ මොකද්ද? වෙන කිසිදු දෙයක් හොයන්න යන්නේ මොනවද? දිව්‍ය සම්පatti හොයාගෙන කිසිම දෙයක් කරන්න එපා. අපි අරමුණුම කරන්න ඕන මොකද්ද? ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන විදියට මල පූජා කරනකොට හිතන්න මේ මලෙන් මම ලස්සන වේවා කියලා නෙමෙයි මොකද්ද? මේ මල යම් කිසි විදියකින් ලස්සනට තිබෙනවද, පර වෙනවද, ඒ හා සමානමයි මගේ ජීවිතයක්. ඇත්තද නැත්තද? නිකන් හිතන්න. මේ ගිලන්පස එකක් පූජා කරලා බලාපොරොත්තු වෙන්න ඕන මොකද්ද? දැන් එතකොට මල ලස්සන වගේ මමත් ලස්සන වේවා කියපුවා මොකද්ද වැඩි වෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය වැඩි වෙනවා. එතකොට තව මේකට ගොඩාක් ඈඳෙනවා. හිතේ ඉන්න වෛරක්කාරයෝ මට වඩා Tamanට වඩා ලස්සන කෙනෙක් ඉන්නවනම් මම මේ මල පූජා කරනවාද මේ මල් වට්ටිය පූජා කරලා මං එයාට වඩා ලස්සන වෙන්න ඕනේ කියනවා. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? මේ චේතන ඇතුලේ මොනවද තියෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය තියෙන්නේ. කවද්ද ඉවර වෙන්නේ ලස්සන වෙලා? ගොඩාක් ලස්සන විද්‍යාවට ලෝකේ හරි දේද වෙලා තියෙන්නේ වැරදි දේද වෙලා තියෙන්නේ? හොඳට හොයලා බලන්න. ලෝකේ ලස්සනට ප්‍රසිද්ධ විද්‍යාවට මොකද ලෝකෙ වෙලා තියෙන්නේ?
ප්‍රාර්ථනා කරා ලස්සන මල් වට්ටියක් තිබ්බ හැබැයි ප්‍රාර්ථනාව මොකද්ද? ද්වේෂ සහගත, ලෝභ සහගත, මෝඩ සහගත චේතනාවක් තිබෙයි. මල් වට්ටිය සුවඳයි පූජා කරනවා. හැබැයි ජීවිතේ හම්බුණා මොකද්ද? ලස්සන ජීවිතයක් හම්බුණා. ලස්සන රූපයක් හම්බුණා. හැබැයි චේතනාව මොකක්ද? අර කෙනාට වඩා මම ලස්සන වෙන්න. ඒ වුණාට ජීවිතේ ලස්සන. ලස්සනම බලපානව මොකක් වෙනද? ජීවිතේ විනාශ වෙනවා. දැන් මේ බණ අහලා ගෙදර ගිහිල්ලා ගම් වල එහෙම ඇති ආශ්‍රය කරන එහෙම ඇති අය ඇති. හොඳට හොයලා බලන්න කට්ටියම ප්‍රිය කරන අයට මොකද වෙලා තියෙන්නේ ලෝකෙම. හොඳට හොයලා බලන්න. ලෝකයක් ආදරය කරපු අය එහෙම ඒක තමයි ලෝකේ තියෙන සත්‍යතාවය. ඇයි ඔරොත්තු දෙන්නේ නැහැ. ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පින්දහම් කරලා මේ අපිට උගන්වලා තියෙන්නේ මොන ක්‍රමයක්ද? ලෝභය, ද්වේෂය, මෝහය වැඩි වෙන ක්‍රමයක්ද මේකේ තියෙන්නේ අඩු වෙන ක්‍රමයක්ද? එහෙනම් අපි මේ යන ගමනේ ලෝභය වැඩි වීගෙන යනද අඩු වෙන්නේ? කවද්ද ඉවර වෙන්නේ? මේ සියල්ලම දිනු කරගෙන ගියාම අවසානෙට ඉතුරු වෙන්නේ නිවන නෙමෙයි. මහා දුක් ගොඩක්. ඊට හරියට හදාගත්තේ නැත්නම් මොකද? මහා දුක් ගොඩක් ඉතුරු වෙනවා. බැලූ තැන දුක් ගොඩක්. අපේ ජීවිතය ගැන හිතලා අපි මේ ලස්සනට තබාගත්තු ජීවිතේ දිරලා යනකොට ඒවා දකින්නකොට ඒවා විඳිනකොට ඉතුරු වෙන්නේ ලොකු දුක් ගොඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ දුක් ගොඩෙන් ඔබ නිදහස් කරන්න ලෝභය දුරු වෙන, ද්වේෂය දුරු වෙන, මෝහය දුරු වෙන ක්‍රමයක් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් සෑම පින්කමකටම සහභාගී වෙන්න. සෑම දෙයක් දෙන්න. පන්සලේ වෙන්න පුළුවන්, පල්ලිවල වෙන්න පුළුවන්. පන්සලේ කියලා නෑ, පල්ලිය කියලා නෑ. කරන තැනදී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව පින්කම සිද්ධ කරනවා නම් දාන, සීල, භාවනා. දැන් දාන, සීල, භාවනා කියපුවාම ඕක පන්සල් වලට විතරක් බෞද්ධ ආරයක් එනවා. දාන කියන්නේ දෙන එක. පන්සලෙත් දෙනවා, පල්ලියෙත් දෙනවා. දෙන්න ඕනේ සිත පිරිසුදු. ලෝභයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර. දැන් මම මේ බණ කියපුවාම කවුරු හරි මොනවා හරි අරන් දෙනවා. කී සැරයක් හිතනවාද කියලා බලන්න. දෙනවද නැද්ද? දෙනවද නැද්ද? තමාලාට මහත්ය කියනවා ඔන්න ඔය දීලා දානවා. දෙනවා මං ඔවුන්ට. හිතන්නේ. ඒ කියලාත් ඒ දෙන්න කියලාත් එහෙනම් ඔයා ඕක මේ ගිහිලා මේ කඩේ සුපර් මාකට් එකෙන් අරන් එන්නකොට ඒ ගිහිල්ලා මම මේ ඉන්න අය කියලා නෙමෙයි. මම මේ ලෝකේ බණ අහන ඒ ගිහිල්ලා ගන්නෙ මොකද්ද? මිලෙන් අධික එකමද මිලෙන් අඩු මේක? ඒ දීලත් එයාගේ සිතවිල්ල මොකද්ද? මේ මිනිස්සුගෙන් තියෙන කරදරේ. ඒ කරදරේ ඉවරෙන් ඔන්න ඔය මං ගෙනත් දැම්මා. ඒක දුන්නා. දෙන්න කියපු දේ දුන්නා කියන්නකො. ඒ දීලත් තමන්ගේ හොඳම යාළුවාට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් අරගෙන මොකද කියන්නේ? අපේ ගෙදර මිනිස්සුගෙන් මේ කරදරේ ඉවසන්න බෑ අරක දෙන්න කියලා. ඔන්න ඔය ගිහිල්ලා මං ගෙනාවා. යාළුවෝ 10 දෙනෙක් හිටියොත් 10 වතාවක්. යාළුවෝ 20ක් හිටියොත් යාළුවෝ 50ක් හිටියොත් 50ටම දෙනවා මේ කරපු දේ. අර්ථ කර විග්‍රහ කර නිරුක්ති දදා කියලා දෙනවා. එයත් එක තව යාළු කෙනෙක් එහෙම හිටියොත් ඒක තව වැඩියෙන් කියනවා. එයත් එක තරහා කෙනෙක් එහෙම හිටියොත් එයා මොකද කරන්නේ? අරගේ ටෙලිෆෝන් කෝල් එකට ඔබ කරපු දේ හොඳටම හොඳයි. හොඳට තේරෙන්න ඕක තමයි කරන්න තිබ්බේ. මේ මොනවා ගැනද මේ කියන්නේ? ගස්ගල් ගැනද මේ කියන්නේ? මිනිස්සුන්ගේ සිත් ගැන මේ කියන්නේ. මිනිසුන්ගේ සිත් මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ පින්දහම් කරලා ලෞකිකව අපේ ජීවිත ගොඩනගාගෙන අවසාන නිස්තාව දුකකට පත්වන එක නෙමෙයි. අමාරුවෙන් හරි සිත් හදාගෙන නිවන සාක්ෂාත් කරගන්න බුදුරජාණන් වහන්සේ සමස්ත ධර්මස්කන්ධේ
පරම නිස්තාවක් ගැන දේශනා කරනවා. ඉතින් ඒක හරි උතුම් පින්වතුනි සමහර ලාවට මේක අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. අමාරු නෑ. ඒ වේදනාව වලින් දුරස් වෙන්න බලන්න කොච්චර මානසික ප්‍රීතියක් එනවද කියලා. සමහර පින්දාම් වලින් සමහර සිත වර්ධනය කරගෙන යනකොට අපිට දැන් ඔයත්තන්ට ඔය පැහැදිලි කරනවා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. ඒ ධාන ලැබෙන්නේ මොනවද? විතක්ක, විතාර, පීති, සුඛ, ඒකාග්‍රතා. අපේ සිත් නිකලෙස් වෙන්න අපේ සිත් වලින් විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා මේකේ මේ සැපයි කියලා අපි වර්ග කරන ඒවා විග්‍රහ කරනවා සිතන ඒවා එම නැවත අඩු කරන්න අපිට ලැබෙන්නේ මොකද්ද? මානසික සුවයක් ලැබෙනවා. ඒක මේ දැන් බණ අහන ගමන් දැන් කරන්න. දැන් කොච්චර බැඳීම් තියනවද? තමාරක් අය අල්ලා ඉන්නවා මට බෑනේ හාමුදුරුවනේ. ඒවා තියෙද්දි ඒවා දාලා දුවන්න නෙමෙයි මේ කියන්නේ. යමක යථාර්ථය ඉගෙන ගන්න. දාලා දුවන්න කියන එක නෙමෙයි. සමහරක් අය කියනවා හාමුදුරනේ මට මේ වැඩේ ඉවර නෑ මම මේක ඉවර කරන්න ඕනේ. එහෙම හිතන්නේ. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. අපි සමහර දේවල් වලට ගොඩාක් බැඳීම් ඇති කරගෙන ඒ වෙනස් වෙනකොට ඇති වෙනව මොකද්ද? වෙනස් වෙනකොට ඇති වෙන එකම දේ තමයි දුක වේදනාව. දරුවෝ ඉන්නවා දරුවෝ දාලා දුවන්න නෙමෙයි මේ කියන්නේ. හැබැයි දරුවොත් එක්ක අපි කොච්චර බැඳීමක් තියනවද? ඒකයි විග්‍රහ කරන්න ඕනේ. එතකොට මේ විග්‍රහය හරියට තේරුම් ගත්තොත් එදාට තමයි හරියටම දරුවෙකුට සලකන්නේ. ඔයත් හිතනවාද? රහතන් වහන්සේ කෙනෙක් මාර්ගඵලලාභීෙක්ද රහතන් වහන්සේ කෙනෙක් විශේෂයෙන්ම දරුවන්ට වැඩියෙන් ආදරේ වැඩියෙන් සලකන්නේ එහෙම නැත්නම් මේ ප්‍රත්‍යඥාපිද එමත් ඕනේ බුදුරජාණන් වහන්සේ බුදු වුණයින් පස්සේ ලෝක සත්‍යය ඊතර කරන්න දැන් අපි ලෝක සත්‍යය ඇත්තටම ඊතර කරනවාද අපි එක පොඩ්ඩක් තරහ වෙච්ච ගමන් මොකද අපි කරන්නේ ඈ පොඩ්ඩයි තරහ වෙන්න ඕනේ අපි මේ මිනිස්සු ඊතර කරයිද? පාරෙන්කෝ. බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? එහෙනම් අපිද ලෝකයට ආදරේ බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේද ලෝකයට මෛත්‍රී කරුණාව වැඩියෙන් දැන්. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණධර්ම අපිද කරන්නේ. එනිසා ඒ වගේ හොඳ තත්වයකට පත් වුණා මානසික දියුණුවකට පත් වුණාම. එහෙනම් දැන් මේ අපි කරන්නේ ඇත්තද මේ බොරුද? මේවා ඔක්කොම මේ බැඳීම් කැඩිච්ච ගමන්ම අපි පටන් ගන්නවා ආදරෙන් පටන් අරන් කැඩුනහම මොකකින් දෙන්නේ වෛරය එනවා මාර්ගඵලලාභීන් බුදුවරු බැඳෙන්නෙත් නැහැ වෙන් වෙන්නේ එහෙනම් නියම ආධ්‍යාත්මික සුවය කොතන දැන්ද තියෙන්නේ දැන් ඔය විදින සැපද තියෙන්නේ ඒක අවබෝධ කරගත්තාම තියෙන්නේ එහෙනම් දරුවන්ට නියම සලකන අම්මා කෙනෙක් නියම සලකන තාත්තා කෙනෙක් දායක කාරකාදීන් දිහා නියම ලෙස බලන භික්ෂුවක් වෙන්නේ යා නිකලෙස්සුණු දවස කෙලෙස් නැතුව යා විශ්වයේ දිහා බලන දවසට තමයි ලෝකේ හරි දෙයට අවබෝධ වෙන දවස බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද? චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. උදපාදි කියන්නේ මොකද්ද? උපාදනය වෙනවා. ආලෝකෝ උදපාදි කියන්නේ මොකද්ද? දැන් මේ ස්විච් එක ඕෆ් කරපුවාම මේක නැතුව යනවා. ආලෝකෝ උදපාදි කියන්නේ මොකද්ද? ස්විච් එක දාපුවාම මොකද වෙන්නේ? ආලෝකය උදා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි විඥා උදපාදි කියලා මේ විදිහට දේශනා කරනවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මොකද්ද මංගල සූත්‍රයේදී? ප්‍රථම ධර්ම දේශනාවේ මොකද්ද දේශනා කරේ? හොඳට කියලා බලන්න. මහා ප්‍රථම ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඉන්න කාලේ ඇස් පෙනුනේ නැද්ද? චක්කුම් උදපාදි කියන්නේ ඇස පහළ වුණා කියලා දේශනා කරා. එතකොට ඇස පහළ වෙනකොට ඇස අන්ධවද හිටියේ?
ඇස පහළ වුණා කියලා චක්කුම් උදපාදි කියන්නේ නිකලස් දැක්ම ඇතිවිච්ච දවස කවද්ද? තමන්ගේ සිත කෙලෙස් වලින් නිරුද්ධ වෙච්ච දවසට තමයි නියම දැක්ම දකින්නේ. දැන් දකින්න හැම එකම තියෙන මොකද්ද? මමය මාගේය මම වෙමි මට අයිති කියන මමය මාගේ හැම දැක්මකම තියෙනවා. අත දකින්නවනේ දැන්. දකින්නේ මොනවද? රූප. ඒ රූප හැම එකම දැන් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන වෙලාවේ දකින්න හැම හැම තැනම තියෙනවා මොකද්ද? මමය මාගේය මම වෙමි කියන ස්වභාවයන් හැම තැනම තියෙනවා. අහන හැම තැනකම දැන් කවුරු හරි කියනවා අපෝ මං ඕකට කැමති නෑ. බලන්නේවට කියනවා සමහරක් කොට අනේ මං හරි කැමතියි බලන්න කියනවා. හරි කැමතියි බලන්න කියන තැනක් තියෙන්නේ මොකද්ද? මමය මාගේය මම වෙමි කියන එක. සමහරක් අය කියනවා මොකද්ද? මං කැමති නෑ යාදියා බලන්න. ඕක මං ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මොකද්ද? මමය මාගේය මම වෙමි කියන එක තියෙන නිසා යා ප්‍රතික්ෂේප කරනවා. බලන එකද ඊට වඩා ප්‍රබල නොබලන එකද ඊට වඩා අකුසල. ඇයි? ප්‍රතික්ෂේප කරන එක සමහර මිනිස්සු හිතනවා මොකද්ද? අනේ යා ඒක කරන්නේ මං නම් ඕක කන්නේ නෑ මං බොන්නේ නෑ. ඇයි? එයා ඒක කරන්නේ නෑ කියලා කියන්නේ මොකද? ඒකට අකමැති නිසා. කැමති නම් එයා මොකද කරන්නේ? කරනවා. නියම නිකලස් භාවයේද? මට ඕනේ නැති නිසා මම අකමැතියි. මට ඕන නම් මම කැමතියි. එතකොට ඕනේ නෑ කියන තැනක් තියෙන්නේ මොකද්ද? ඇයි මටයි ඕනේ නැත්තේ? ඕනේ නෑ කියන තැනක් තියෙන්නේ මමය මාගේය මම වෙමි කියන ස්වභාවය. ඒ නිසා දැක්කත් ඇහුවත් වින්දත් හැමතැනම දෙන්නේ මොකද්ද? මමය මාගේය මම වෙමි කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණයින් පස්සේ කිව්වේ දැනුයි මට ඇස් පහළ වුණේ. දැන් අපිත් හිතනනේ සමහර ප්‍රශ්න වල ඉඳලා අහලා දැන්නේ මට තේරුණේ. දැන්නේ මට තේරුණේ කියලා කියනවා. දැන්නේ මම මේක හරියට දැක්කේ කියලා කියනව නේද? ඒකේ තුලක් තියෙන ලෞකික නඟු විශ්වය ගැන දකින්නේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්. මිනිස්සෙක් අපි හැමෝම දැන් බලන හැම එකම තියෙන්නේ දැන් හැම දෙයකම. දැන් ගෙදර රණ්ඩු කරනව නේද? මේක මේ වෙන්නේ මේ වෙන්න ඕනේ මේක මේමයි වෙන්න ඕනේ කියලා. මොකක්ද ඒ තියෙන්නේ? මමය මාගේය මම මේ අරයට විරුද්ධව කතා කරනවා. මාත්‍යාර වෙන්න පුළුවන් මාත්‍යාර විරුද්ධව කතා. ඕක කොහොම නෙමෙයි වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම වෙන්න එපා කියලා පවුල් කොච්චර කැඩිලාද? කොච්චර තියෙනවද ප්‍රශ්න? සුළු දෙයින් පටන් ගන්නේ මහා විනාශයක් අන්තිමට. ඒ හැම තැනටම යන්න සුළු දේ තැනටම යන්න මොකක්ද එහෙම වෙන්නේ හේතුව? මමය මාගේ. පස්සේ අන්තිමට කියනවා මං හිතපු විදිය වැරදි. මං එයාට කතා කරපු විදිය වැරදි. හැබැයි මේ වැරද්දක හැම එකක් ඇතුළේ තියෙන්නේ මොකද්ද? මමය මාගේ මම වෙමි කියන එක. හොඳට හිතලා බලන්න අද මේ ධර්ම දේශනාව දැසේ හිතට දුකක් වේදනාවක් කවුරු හරි එක්ක රණ්ඩු කිරීමක් කවුරු හරි එක්ක ආගියුමන්ට් එකක් තරක කිරීමක් ඒ වගේම ප්‍රතික්ෂේප කිරීමක් ලං කර ගැනීමක් මේ හැම එකම මොකද්ද තියෙන්නේ කියලා හිතන්නල මොකද්ද? ඔය හැම එකම තියෙන්නේ හැම දෙයක්ම කරන්න මමය මාගේය මම වෙමි. එහෙනම් මේක නැති වෙන්නේ කවද්ද? එහෙනම් ලෝකයට ආදරය කරන දවස, ලෝකයේ හරි ලෙස දකින දවස, ලෝකයේ හරි ලෙස අහන දවස කවද්ද උදා වෙන්නේ? කෙලෙස් සහිතව අහන කෙනා කොයි වෙලාවෙ කොයි හරි පැත්තකට බරයි. මමත්වය මූලික කරගෙන අපි බර වෙනවා. නිකලෙස් වෙච්ච කෙනා තමයි ලෝකයේ දිහා නිවැරදිව බලන්නේ. අපතිලෝගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා දෙස බැලුවා. මුළු ලෝක සත්වයාම දෙස බලන දැන් ඔබ ඔබේ දරුවා දෙස බලන්නේ බුදුරජාණන් වහන්සේ තම දරුවා වන රාහුල කුමාරයා දෙස බලපු විදියටද කෙලෙස් වලින් මම දැන් පැහැදිලි කරනකොට සිතක් පහළ වෙන්න පුළුවන් මොකක්ද? එහෙනම් නියම ආධ්‍යාත්මික ප්‍රීතිය ලබන්නේ කවදද? දරුවෝ දිහා බලනකොට මගේ දරුවා හා සමානයි. මුළු ලෝකයේ තියෙන ගම් වතුරක් ගහගෙන යනවා. වැටෙනවා දරුවා ගම් වතුරට. දුවගෙන ගිහලා අල්ලගන්නේ කවුද? නෑ අපි අල්ලගන්න ඕන කවුද? අහුවෙච්ච කෙනා. එහෙම හිතක් පාල කරගන්න පුළුවන්. එතෙන්ට
බැයිද? උරුගෙන් නෝනේ බෑනේ. බැරි නම් අපි කොහොමද කරන්නේ? හරිද මොකද? එහෙම සිතක් ආපු දවසට මම අද බණක් කියනනේ. අර ස්වාමින් වහන්සේ ඉදා සසරේ කවදා හරි දැන් දවසේ මේ මතක් වෙනවා. මම අද තමයි නියම ප්‍රීතිය ලැබපු දවස කියලා චේතනාවක් පහළ වෙනවා. දැන් නිකන් හිතලා බලන්න. ඇයි මේ මගේ කියලා හරිද අල්ලගන්න ක්‍රමය. දහසක් දෙනා දුකටපත් වෙනකොට දැන් මේ කොරෝනා මේ දවස්වල අපි ප්‍රාර්ථනා කරන අපේ දරුවන්ට විතරක් නැහැ දේවල් කියලා. එහෙනම් කොහොමද වෙන්නේ? ඒක ප්‍රාර්ථනා කරන්නේ ඇයි? ඒක ප්‍රාර්ථනා කරන්න ලේසි නිසා. ඒක ප්‍රාර්ථනා කරන්න අපිට ලේසි. හැබැයි නියම විමුක්තිය දැන් මේ පැහැදිලි කරන දා එහෙම සිත් අපිට ඒක පින්වත්නි හදා ගන්නම ඕන. ඒක හදා ගන්නම ඕන. බෑ කියලා හිතන්න එපා. බෑ කියන්නේ මොකද්ද වැඩි වෙන්නේ? ආවම දුරයි වේදනාවයි. තාම මේ බුදුරු ගෞතම බුදුහාමුදුරුවෝ පාස් කරලා ඊට පස්සේ ඉස්සරහට එන්නේ කවුද? එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ එලෙසම අපිට දුර වෙනවා. දැන් මම මේ කියනකොට මං කිව්වනේ තමන්ගේ දරුවා හා සමානව මම මේ ගත්තේ කොතනද? මේ මලක් ගත්තාම මල නිකන් ඕනේ මල්නේ මල අපිට ඉච්චර අදාළ නැහැනේ මලෙන් කඩෙන් ගන්න පුළුවන්. හරිම තැන කොතන කතා කරන්නේ. තමන් බැඳිලා ඉන්න හරිම තැන ගැලවෙන්න බැරි හරිම තැන. හැබැයි සමහරම් වල ගොඩාක් දරුවෝ ලොකු නැන් පස්සේ මං හදාගත්තු කරුමේ මේ මං හදාගත්තු කියලා කියන අවස්ථාවක් එනවා. ඒක වැරදි. ඒත් මොකද්ද? මගේ කරුමේ කියලා කියන්නේ දරුවෙක් හදා නැහැ. තාම නෑ එහෙම. තව දරුවෝ ලොකු වෙන්න ඕන. ඒ දරුවෝ කතාද බැඳලා ඒ දරුවන්ට නෝනලා ගෙවල් වලට ගෙනල්ලා ඒ යනකොට යන්නේ වුණා. දැන් නෙමෙයි ඒවා. එතෙන් දාපුවම මෙතන මගේ කරුමේ ඇයි ඒ හදාගෙන තමන් හිතපු විදියට සිද්ධ නොවිච්ච නිසා තමයි කර්ම කියලා කියන්නේ. එතකොට එයාම තවත් හදාගත්තු මිනිහා හදාගෙන හරියට කරලා නැහැ. එයාම තවත් සසරේ කොහෙද යන්නේ? එහෙනම් එයාම හදාගන්න ඕන මොකද්ද? මම හැදුවා මගේ යුතුයකම කළා. අයින්. බැන පාරක් ගානේ අහන කෙනාට වැරදි කියන්නේ නම් තවත් මොකද වෙන්නේ? අරට වඩා අගුණ දරුවෝ තවත් සසරේදී හම්බ වෙනවා. ඉතින් මේ ලොකු විග්‍රහයක් කරන්න වෙලාවක් නෙමේ. මේවා ලස්සන ධර්ම කාරණා. මේ ධර්ම කාරණේ අවසානයේදීම ඔබ નિરાයාසයෙන්ම විමුක්තියටපත් වෙනවා. ඒකාන්තයි මම දන්නවා පින්වතුනි. ඒ නිසා නිවන දුර නෙමේ මේ කටින පින්කම මේ අද කරන චීවර පූජාව අද පටන් ගන්න මාස 3කට කලින් මේකේ පරම නිෂ්ඨාව තියෙන්න ඕන. මොකද්ද? අනිත් සැප සම්පත් සියල්ලම ඔබට ලැබෙනවා. පරම නිෂ්ඨාව තමයි නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ නිසා සිතින් කයින් වචනෙන් ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙන විදියට හැම පින්කමක්ම කරගන්න මොකක් මූලික කරගෙනද? අපි මේ පන්සලේ කරන කටින චීවර පූජාව මූලික කරගෙන මා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි. ඒ නිසා මේ අද කළ පින්කමේ සියලු ආනිසංසයන් විශේෂයෙන් අද පින්කම බාර අරගෙන කටයුතු කරනකොට ඉතින් මම ඔබට මුලින් ගාථාවක් දේශනා කළා. මානසිකාත් සම්පatti මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය සම්පත් දේව ලෝකයේ චාරති දේව ලෝකයේ තියෙන සියලු සැප සම්පත්ද අවසානයේදී උතුම් වූ නිවනද යාව නිබ්බාන සම්පatti සබ්බමේතේව ලබ්බති. එනිසා ලබන්න තියෙන උතුම්ම දේ දෙව් මිනිස් සැප කෙලවර අපි දියුණු නම් අපට උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊට මෙහා මේ ලෝකයේ තියෙන තුන් ලෝකයේ තියෙන සියලු සැප සම්පත් අපිට භුක්ති විඳීමේ ශක්තියක් තියෙනවා මේ කටින පින්කම. නිසා මේ කටින පින්කම සැප සම්පත් ලැබීම කරපුවා මේකේ ස්වභාවය මොකද්ද? සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් පස්සේ නෙමේ යන්න ඕනේ මේ පින්කමේ. මොකද්ද? මගේ ක්ලේශ ධර්මයන් යටපත් වෙලා උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ප්‍රඥාව පහළ වේවා කියන ප්‍රාර්ථනාව සිත තුළ ඇති කරගෙන මේ උතුම් පින්කමට සහභාගී වෙන්න හෙට දවසේ අද විශේෂයෙන්ම කටින පින්කම නිමිති කරගෙන
කඨිනානිසංස ධර්ම දේශනාව මේ අවස්ථාවේ මේ නොකලත් ඒ හා සමාන ඔබට දේශනාව පැවැත්වුවේ හෙට දවසේ මීටත් වඩා හොඳට මේ පින්කමට සහභාගී වෙන්න. ඉතින් මේ පින්කම සිද්ධ කරන විජේසිංහ දියණියගේ දෙවෙනි උපන්දිනය වෙනුවෙන් අම්මලා තාත්තලා ඒ වගේම මේ සහභාගීලා ඉන්න අය බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මේ පින්කමට සහභාගී වෙනවා. ධර්ම දේශනාවට සහභාගී වෙනවා. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ ඔබ දන්නවා මේ රෝගී තත්ත්වය නොතිබුණා නම් අද මේ මුළු පන්සලේම ඉන්න ඉඩක් නැතුව පිරින්සි වලින් පවා ජනතාව පිරෙනවා. මම මේ පන්සල ආරම්භ කරන දවසෙත් මට මතකයි මම ආව කටන පින්කම් වලට වැඩම කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් පින්දහම් සිද්ධ කරගන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න එපා මේ අපිට පත් වෙලා තියෙන එක හොඳ ධර්මතාවයක්. අපි සමහර ධර්ම දේශනාවල කියන සෑම ධර්ම දේශනාවක තියෙන යථා ස්වභාවය තමයි මේ මූණ දීලා තියෙන්නේ. දැන් අපි පාලනය කරලා තියෙන්නේ කවුරු හරි බලවත් රාජ්‍යන්ද ස්වභාව ධර්මයේද? මේ ලෝකෙට නීති දාපු හැම රජවරයෙක්ම හැම ජනාධිපතිවරු අගමැතිවරු දැන් මූණවල් වහගෙන ඉන්නවා. ওই ජනාධිපතිවරු මූණවල් වහගෙන ඉඳීද මේක නොතිබුණා නම් ලෝකේ දැන් කවුද මේ ජනාධිපතිවරුන්ගේ කටවල් වහලා තියෙන්නේ? සබාදා මේක නොතිබුණා නම් තත්ත්වේ දැන් වෙලා තියෙන තත්ත්වේ ධර්මානුකූල විග්‍රහයට කවුද එළියට බස්සන්නේ නැත්තේ දැන්? ස්වභාව ධර්මය. එහෙනම් බය කාටද අපි වෙන්න ඕන? ස්වභාව ධමයටයි අපි බය වෙන්න ඕන. ස්වභාව ධමයට නොවන අවනත කිසිත් නෑ මේ. හැබැයි මිනිස්සු හිතාන හිටියේ මොකද්ද? අපි බලවත්. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට ඕන රටක් පාලනය කරන්න පුළුවන්. සමහර මිනිස්සු එක එක බලයන් හිතවල තියාගෙන හිටියා. මේ කටන පින්කම දවසේ මේ වෙලා තියෙන ධර්මතාවයත් හොඳට තේරුම් අරගෙන අපි මේවට අසු නොවෙන්නේ නම් හෙට දවසේ මේ පින්කම් වලට සිතින් සහභාගී වෙන්න. අපි මේ අපල උපද්දර වලට අහු නොවෙන්න. මුළු ලෝකයාම මේ අපල උපද්දර වලින් මිදේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙනම ආරම්භයේ ඉඳලා පින්දහම් වලට සහභාගී වෙන්න. එවැනි යහපත් ප්‍රාර්ථනාවක් ඇති කර ඉතින් මේ පින්කම කරන ඒ දියණියට අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා බුද්ධ පූජාවෙන්. ඒ වගේම ඇසූ ධර්ම දේශනාවෙන් ලෝකවාසී සියලුම දෙනාට මේ ධර්ම දේශනාව අසන්න පුළුවන් විදිහට අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙන සියලු දෙනාටම මේ පින්වල බලයේ ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය. පින්වතුනි මෙවැනි පින්දහම් සිදු කරන අප හැම කෙනෙකුටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබෙනවා. මේ දියණිය ඇතුළු අම්මා තාත්තා ඇතුළු මේ පින්කමට නන් අයුරින් මේ පන්සලට ආධාර උපකාර පූජා කරනවා අටපිරිකර සිසුපිරිකර පූජා කරනවා. ඒ සියලුම දෙනාට මේ පින්වල බලයේ ශක්තිය හේතු වේවා දෙවියන්ගේ ආශිර්වාදය නොකඩවා ලැබේවා කියලා සාදුකාරය දීලා ප්‍රාර්ථනාවක් කරා. පින්වතුනි මේ ධර්ම දේශනාව මේ අවස්ථාවේදී මේ විදිහට ශ්‍රවණය කරා විශේෂයෙන්ම ඔයත් කල්පනා කරන්න මේ පන්සලට ආධාර උපකාර කරන සෑම සියලු දෙනෙකුටම කරදරයක් අපල උපද්දරයක් පෙනෙන නොපෙනෙන සියලු අපල අපවද්දර වලින් නිදහස් වීම පිණිස අපි මේ කරන සියලු ආශිර්වාදාත්මක පින්දහම් මෙරට ජීවත් වෙන ඔබේ ඥාති මිත්‍රාදීන්ට ලංකාව තුළ වෙනත් රටවල් වල ජීවත් වෙන ඥාති මිත්‍රාදීන්ට අපගේ මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා සාදුකාරයක් දෙනවා. ඒ වගේම පින්වතුනි කල්පනා කරන්න ඔබ හැම කෙනෙකුගේම පෞල් පරම්පරාවල මිය පරලෝකීය සෑම සියලු දෙනෙකුටම මේ අසිරිමත් පින්කමේ සියලු ආනිසංසයන් හේතු වේවා වාසනාව වේවා සාදුකාරය. අවසාන වශයෙන් මෙවැනි පින්දහම් සිදු කරලා ධර්මය අවබෝධ කරගෙන අපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන බුදුදහමේ උගන්වන උතුම් වූ ස්වභාවයටපත් වෙන්න අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ. මා මේ අවස්ථාව තුළදී පින්වතුනි ඔබ සෑම දිනෙකටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ අද කළ පින්දහම් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක්. එනිසා දෙවියන්ට පින් දෙමු අපි ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු තං සදා. ඕමම සියලු දෙනාම එකතු වෙලා හැදූ වැඩූ දෙමව්පියන් සිහිපත් කළ දෙමව්පියන්ට වඳින ගාථාව කියන්න.
දස මාසේ උරේ කත්වා පෝසේසේ උද්දී කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං උද්දීකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමච්ඡං සුපටිපිතං පීතුපාදං ආර්ය මහා සංඝරත්නය සිහිපත් කරන්න. මේ කටින පින්කම අපි අද මෙහෙම කළාට වසර 2500කට 600කට එහා ඉඳන් බුදුරජාණන් වහන්සේ ඇතුළු එදා පැවතුණු වැඩ සිටිය ආර්ය මහා සංඝරත්නය විසින් ඊටාම පූජනීය පින්කමක් ලෙස මේ බුදුදහමේ ශ්‍රේෂ්ඨතම පින්කම විදියට තමයි මේ කටින චීවර පූජාව চিරාත් කාලයක් පවතිගෙන ඉන්නේ. මේ ශාසනයේ තියෙන තුරු මේ කටින චීවර පූජාව එලෙසම පවතිනවා. පැවිදි ගිහි දෙපාර්ශ්වයටම දාන සීල භාවනා කියන සිවිද පුණ්‍ය ක්‍රියාවන් සිදු කර ගන්නට පොහොවන පින්කමක් තමයි මේ වස් කාලේ අපි කරන පූජ පූජා මේ පින්දහම්. ඒ නිසා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් සරියුත් මුගලන් ඇතුළු ආනන්ද නන්ද රාහුල ආදී සියලුම රහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා රත්නං බුද්ධ පුත්තං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා රත්නං බුද්ධ පුත්තං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හරි කියව ගන්න. දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තං නමාමි නිති යෝගි සුරදේ අපිසම්මාසු. ඒක සුදු. Ya, kasih sabar. Sabar.
Thank you.